සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. පින්වතුනි, අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ගැමුණු දිසානායක මහත්මයා, මංජරි වෛද්‍ය තිලක මහත්මිය සහ සාදිනී අශානි යන දියණියන් ඇතුළු ඒ පින්වතුන් තමයි අද මේ ධර්ම දානමේ පින්කමේ පින්බර දායකත්වය දරන්නේ. ඒ අයගේ අරමුණු අතර සඳහන් වෙන්නේ ලක්ෂ්මී අත්තනායක මෑණියන්ගේ 81 වෙනි ජන්මදිනය වෙනුවෙන් ඒ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායුෂම ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනය. ඒ වගේම පී.කේ. වෛද්‍ය තිලක පියාණන්ට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනය. මීට වසර 2කට පෙර මිය පරලොව යන්නට යෙදුණු ඩී.එම්. දසනායක පියාණන් ඇතුළු මිය පරලොව ගිය සියලුම සංසාරගත ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා කියන චේතනාව සුජීවත්ව සිටින මේරි ප්‍රනාන්දු මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කිරීම. මීට වසර 11කට පෙර මිය පරලොව ගිය චන්න ජයතිලක පුතණුවන්ට පින් අනුමෝදන් කිරීමත් සියලුම ඥාතීන්ට පින් දීමත් ධර්මදේශකයන්න් වහන්සේ ඇතුළු හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නියම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඒ පින්තුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන සියලු දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අද දවසේ මේ ධර්මානුශාසනාවෙන් ඔබට කියලා දෙන්නේ දස පුණ්‍ය ක්‍රියා පිළිබඳව. අපේ ජීවිතේ පින් කරගන්න පුළුවන් අවස්ථා එදිනෙදා අපිට කොච්චරනම් මුණ ගැහෙනවද? හැබැයි බොහෝ දෙනෙක් පින කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ නොදන්නකම නිසාම සමහරු හිතාගෙන ඉන්නවා මේක සල්ලි වියදම් කරලා පින් කරනවා කියන ගොඩාක් සල්ලි යන දෙයක්. ලොකුවට සල්ලි වියදම් කරලා කරන දේ තමයි පින කියලා සමහරු හිතනවා. ඒ නිසාම සමහරු කියනවා අද කාලේ ඉතින් පින් කරන්න සල්ලි තියෙන්න එපා. අපිට කොහෙන්ද ඉතින් පින් කරන්න ඒ තරම් සල්ලි. ඔන්න ඔය වගේ වචන, ඔය වගේ කතා ඔබට මේ අපි ජීවත් වෙන සමාජය තුළ නිරන්තරයෙන් අහන්න ලැබෙනවා. ඇත්තටම ඔව් පින ගැන කිසිම දෙයක් දන්න පිරිසක් නෙමෙයි. පින කියන්නේ මොකක්ද? පින් රැස් කරගන්නේ කොහොමද? පින රැස් වෙන්නේ කොයි ආකාරයෙන්ද? ඒ කිසිම දෙයක් ගැන කර්මඵල ගැන, චේතනාව ගැන, පින ගැන කිසිම අවබෝධයක් ඇති පිරිසක් නොවේ ඒ වගේ කතා කියන්නේ. ඒ නිසා පින්වතුනි, අපි පින ගැන අද මේ ධර්ම දේශනාවේදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අපි දන්නවා දාන, සීල, භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දස පුණ්‍ය ක්‍රියා හැටියට මේ අපේ ජීවිතේ පින් රැස් කරගන්න පුළුවන් මාර්ග 10ක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා. මෙන්න මේ ගැන අද මේ ධර්මානුශාසනාවේදී අපි නිරවුල් දැනුමක් ඇති කරගන්නවා. එතකොට ඔබට තේරෙයි ඇත්තටම පින් කරන්න සල්ලි ඕනෙමද? සල්ලි නැතුවත් පින් කරන්න පුළුවන්. ඇත්තටම පින ගැන දන්නවනම්, කර්මඵල ගැන දන්න කෙනාට ඕන තරම් පින් කරගන්න අවස්ථාව තියෙනවා. පින්තුනි, අපි මුලින් බලමු ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් පිළිබඳව. දාන, සීල, භාවනා
ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියා. දානය කියන්න පිනක්. ඔබ දානය ගැන බොහෝ දේශනා අහලා ඇති. අපි සාමාන්‍යයෙන් බලමු දක්ඛිනා විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෞද්ගලික දාන 14ක් පෙන්වනවා. ඒවේ ආනිසංසයේ පෞද්ගලිකව දෙන දානවල ආනිසංස ඒ පුද්ගලයන්ගේ ගුණධර්ම සිල්වත්කම මත ආනිසංස වැඩිවීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා සතෙකුට ආහාර ටිකක් දුන්නත් ආත්ම 100ක් ආනිසංස ලැබෙන විපාකයක්. කුසගින්න ඉන්න සතෙකුට කුසගින්න නිවාගන්න ආහාර ටිකක් දෙනවා. ආත්ම 100ක් ආනිසංස ලැබෙන. ඊළඟට මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්න පුළුවන්, දුස්සීලයෙක් වෙන්න පුළුවන්, අසරණ හිඟන මනුස්සයෙක් කියලා හිතන්න. අපි යාගේ ආගම ජාතිය අපි යාව ඒව හොයන්නේ. කවුරු හරි පාරේ යනකොට අනේ කාලනේ අනේ බඩකිනේ කන්න දෙයක් දෙන්න කියපුවහම මනුස්සයෙක් උදව් කරනවා. හිත උණු වෙන කෙනෙකුට පිහිට වෙනවා. ආත්ම 1000ක් ආනිසංස ලැබෙන විපාකයක්. ඊළඟට කෙනෙක් සිල්වත් නම් ගුණවත් නම් එයා මොන දෘෂ්ටි මතවාද දරාගෙන හිටියත් එවැනි කෙනෙකුට ආහාර වේලක් දීම තුළ ආත්ම 10000ක් ආනිසංස ලැබෙනවා. ඊළඟට කර්මඵල විශ්වාස කරන සීලවන්ත කෙනෙකුට අපි හිතමු උපාසකයෙක් ඉන්නවා. එක පුද්ගලයෙකුට කුසගින්න නිවා ගන්න ආහාර ටිකක් දෙනවා. ආත්ම ලක්ෂයක් ආනිසංස ලැබෙන පින. එතනින් එහා සෝවාන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයා සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා අනන්තයි අප්‍රමේයයි කියන එකේ ආනිසංස මෙතකයි කියලා සීමා කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනාට එක පුද්ගලයෙකුට ආහාර ටිකක් දුන්නත් කුසගින්න නිවා ගන්න අනන්තයි අප්‍රමේයයි. සකදාගාමි ඵලයට පත්වෙච්ච කෙනෙකුට අනාගාමී මාර්ගයේ ගමන් කරන කෙනෙක් අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනෙක් අරහත්වයේ පිණිස මාර්ගයේ වඩන කෙනෙක් මහරහතන් වහන්සේ නමක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ විදියට පෞද්ගලික දාන 14ක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඒ පුද්ගලයන්ගේ ගුණධර්ම ධර්මාවබෝධයේ සීලාදී ගුණධර්ම වැඩි වෙන්න ඒ අයට දෙන දානේ කානිසංස අනන්තයි අප්‍රමේයයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ පෞද්ගලික දාන. ඊළඟට අපි දානයක් දෙනවා සංඝයාට. දැන් ඔබ දන්නවා ඔබ පන්සලකට ගිහිලා ස්වාමීන් වහන්සේලාට දානයක් පූජා කරද්දී බොහෝ වෙලාවට සාංගික කරලා සංඝ සතු කරලා සංඝයා වෙනුවෙන් දන් දෙන්න. දැන් බලන්න ඔබ පන්සලට ගියත් ඒ දානේ අග්‍රම කොටස බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් හැටියට පූජා කරනවා. ඒ දානේ අවශේෂ භාගයේ සංඝයාට පූජා කරද්දී සමහර වෙලාවට හිතෙන් හිතලා තමන්ම මම මේ සංඝයා වෙනුවෙන් දන් දෙනවා කියලා සංඝයාට චේතනාව තුලයි පින රැස් වෙන්නේ. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා සාංගික කරන්න වාක්‍යයක් කියලා ගාථාවක් කියලා ඉමම් බික්ඛම් බික්කු සංඝස්ස දේම කියලා මේක සංඝයා උදෙසා අතීත අනාගත වර්තමාන මේ මහා සංඝයාට පූජා වේවා කියලා සාංගික කරනවා. එතකොට සංඝයාට දන් දෙනවා කියන චේතනාවෙන් අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට සාංගික දානයක් දෙන්න. බුදුරජාණන් වහන්සේ ඇතුළු බික්කුණී සංඝයාට දන් දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඇතුළු බික්කු බික්කුණී සංඝයාට දන් දෙන්න පුළුවන්. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඉතින් බුදුරජාණන් වහන්සේ අද පිරිනිවන් පාලනේ. පින්වතුනි උන්වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේ වෙනුවෙන් තමයි ශාරීරික පාරිභෝගික උද්දේශික කියන මේ ත්‍රිවිධ චෛත්‍ය අරමුණු කරගෙන අපි දානයක් පූජා කරනකොට උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ ධාතු උන්වහන්සේලා වෙනුවෙන් ශාරීරික චෛත්‍යයකට බුද්ධ පූජාව අපි තියෙනවා ගිලම්පස පූජා කරනවා. එක්ක බෝධීන් වහන්සේට දානේ අග්‍ර කොටස පූජා කරනවා. ගිලම්පස පූජා කරනවා. එක්ක බුද්ධ ප්‍රතිමාවකට වෙන්න පුළුවන්. උද්දේශික කියන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට හරි ඒ දානේ අග්‍ර කොටස පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේට දන් දෙනවා කියන චේතනාව. එතකොට එහෙම දානේ පූජා කරනකොට මතක තියාගන්න ඒ දානේ අග්‍ර කොටස බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් හැටියට පූජා කරලා බුදු පිළිමයකට වෙන්න පුළුවන්, බෝධීන් වහන්සේ නමකට වෙන්න පුළුවන්, චෛත්‍යයකට වෙන්න පුළුවන්. එහෙම පූජා කළ දානේ අවශේෂ කොටස සංඝයාට සංඝ සතු කරලා පූජා කරනවා. ඒ දානය බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාටම දන් දුන්න හා සමානයි.
ඒ සාංගික දානය කානිසංස මෙපමණයි කියල සීමා කරන්න පුළුවන්කමක් නෑ. දැම් බලන්න අපේ ජීවිතය තුළ මේ දානාදී පින්කං කොච්චරනං අපිට කරගන්න අවස්ථාව තියෙනවද. දැන් අපි බලමු කෙනෙක් හිතා ඉතින් ඔය වගේ ලොකු දම්පින්කං කරන්න නම් ලොකු මුදලක් යනවන. ඒක හරි. සාංගීක දානයක් දෙන්න අට පිරිකර සහිතව බොහෝ ස්වාමීන් වහන්සේලා ඉන්න තැනකට ගිහිල්ල දානයක් පූජා කරනකොට යම් මුදලක් වැෑවෙනවා තමයි. හැබැයි අපි හිතමු දානය ගැන දන්න කෙනෙකුට දිලිඳු කෙනෙකුට දානමය පිනක් කරගන්න බැරිද. ඒත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා මතකතියාගන්න සතෙකුට කෑම ටිකක් දුන්නත් ආත්ම 100ක් උපෝපං ආත්ම භාව 100ක් ආයු වර්ණ සැප බල ප්‍රඥාදිය ලැබෙන ආනිසංස පහළ වෙන පිනක්. එක මනුස්සේකුට අසරණ කෙනෙකුට හිඟන්නෙකුට කෑම ටිකක් දුන්නත් ආත්ම 1000ක් ආනිසංස ලැබෙන පිනක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි දානයක වටිනාකම දන්නවනං මේ ලෝකෙ මිනිස්සු තමන් කොච්චර කුසගින්න හිටියත් තමන් කන බත්පතෙන් කොටසක් අඩුගානේ සතෙකුට හරි දවසගානේ බත් කටකට හරි අයින් කරලා දන් දෙනවා. ඒ තරං ආනිසංස සහිතයි මේ දානේ. පිංහතුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අපිට එක තැනක පෙනෙනවා මහණෙනි මගේ දිලිඳුම ශ්‍රාවකයෙක් වේවා. තමන් උයාපිහාගත ඉඳුල් භාජන හෝදල විසි කරන දැන් බලන්න ගෙවල්වල කොච්චර වලං හෝදනවා පිඟං හෝදනවා කාල ඉතුරුයි චඩුගානය මොනවා හරි චුට්ටක් හරි ඉතුරු වෙනවන බත්තට ටිකක් හරි මේවා හෝදලා අපි වීසි කරනවා. චේතනාව තුළ ඇති කරගන්න කිනවා මේ වැනි සිතක් මේ මහපොළොව ඉන්න ප්‍රාණීන්ට බලන්න බත් ඇටේ අහුලගෙන කන සමහර සත්තු කුරුල්ල අහුලගෙන යනව බත් ඇට පොළොව ඉන්න පනු පුංචි සත්තු මේ ඉඳුල් වතුර ආහාර කරගන්න ඔවුන්ගේ කුසගින්න නිවා ගන්නවා. සබ්බේ සත්තා ආහාරට්ටිතිකා මේ සියලු සත්වයන් ආහාරයක් මුල් කරගෙනයි ජීවිතය පවත්වගෙනයන්. එදකොට අපි චේතනාව තුළ හිතනවා මේ ආහාරදානය මේ විසි කරන මේ ඉඳුල් වතුර ටික පවා මහපොළොව ඉන්න සත්වයකුට ප්‍රාණියකුට ආහාරයක් වේවා කියෙන මෛත්‍රී සිතෙක් ඉඳුල් වතුර ටික විසි කරත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒකත් දානමේ පිනක් කියලු. දැන් හිතන්න ඉදුල් වතුර ටික විසි කරන්න සල්ලියනවද චේතනාවේ ඔබ කාලා ඉතුරු වෙලා විසි කරන ටික සතෙකුට ආහාරයක් වේවා කියලා හිතනකොට කවුරුත් ඇවිල්ල සල්ලිල්ල නොද. එහෙමනම් පින ගැන දන්න කෙනාට සල්ලි තියෙන කෙනාට වියදං කළ බොහොම ලස්සන්ට ලොකු විශාල පින්කං කරන්න පුළුවන් තමයි. හැබැයි කෙනෙක් අප හිත මිල මුදල් නෑ බොහොම අගහිගකම් බොහොම දුප්පත් කෙනෙක් බොහොම අසරණ විදියට ජීවත්වෙනවා. හැබැයි එයාටත් තමන්ගේ ප්‍රමාණයට තමන් පින ගැන දන්නවනං දවස ගාන ඕන තරම් පින් කරගන්න අවස්ථාව යාටත් තියෙන. ඊළඟට පිංහතුනි ත්‍රිවිධ පුුණ්‍යක්‍රියාතර සීලය දානයට වඩා ගොඩාක් ආනිසංස ලැබෙන පිනක් සිල්වත්කම. ඔබ ගිහි ශ්‍රාවකයෙක් හැටියට ඔබේ නිත්‍ය සීලේ තමයි පංච සීලේ ඔබේ නිත්‍ය සීලේ. පෝය දවසට බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් උපෝසත සීලේ රකිනවා. පෝයට උපෝසතයි ද බුදුහාදුරන්ගේ කාලිනම් අද වගේ නෙමේ සතර පෝයටම උපෝසතය ආරක්ෂා කරලා තිනවා. පසොලොස්සකට විතරක් නෙමේ. සතර පෝයටම උපෝසත සීලේ සමාදන් වනා නිති පන්සීල් පෝයට උපෝසත අෂ්ඨාංග සීලි සමාදන් වනා. එතකොට මේ විදිේ සීලාදී ගුණධර්ම ආරක්ෂා කරද්දී දානයට වඩා විශාල් පිනක් සිල් රකින කෙනාට සීලේ තුළින් රැස්වෙනවා. දැන් අපි හිතමු සිල් රකින්නකොට සල්ලියනෝද කියලා. සල්ලි ඉතුරු වෙනවා. බොහෝ දෙනෙක් හිඟමනයට වැටෙන්නේ. බොහෝ මිනිස්සු බොහෝ අසරණ වෙලා තියෙන්නේ ඇත්තටම තමන්ගේ කළමනා කරණයක් නැතිකම එක්කො දුරාචාරය දුස්සීලකම සල්ලාලකම් සමහරලාවට බේබදුකමට හම්බ කරන සල්ලි ටික බීලම ඉවර කරනවා බේබද්දු. සමට දරුව බඩකින්න බිරිඳ බඩකින්නේ දරුව අඩනවා. මේ මනුස්්‍ය හම්බ කරලා දුක් විඳලා සමට පුලි වැඩක් කරලා. ඒකෙන් බීල නාස්ති කරලා ගෙදරෙන්නේ. ගෙවල්ලු මිනිස්සු බඩකින්න. එහෙම නැත්නම් සූදුවට
සමහර වෙලාවට පාපමිට්ට සේවනයට යම් සල්ලි තියෙන අය කැසිනෝවලට පුරුදු වෙනවා. ඒ වගේ නොයේ මේ සූදු ක්‍රීඩාවල දෙනවා තමන්ගේ ධනය විනාස කරගන්න. එහෙම නැත්නම් සල්ලාලකමට බේබදුකමට පාපමිට්ට සේවනයේ සල්ලාලකක්. එතකොට යම් කිසි කෙනෙක් ඇත්තනම සීලාදී ගුණධර්ම රකිනවා කියන්නේ හම්බ කරන ධනය ඉතුරුයි. බේබදුකංවලට වියදං වෙන්න, සුරාවට සූදුවට වියදං වෙන්න, පාපමිට්‍රයන්ට වියදං වෙන්න, සල්ලාලකමට වියදං වෙන්න, තමන් හම්බ කරගන්න ධනය තමන් තුළ ඉතුරු වෙනවා. ඒ නිසා සිල්වත් කෙනා තමන්ගේ ධනය ඉතුරු කරගෙන දියුණුව කරා යනවා. එහෙමනම් සිල් රකින්නවා කියලා කියන්නේ සල්ලි ඉතුරු වෙන දෙයක්. සල්ලි වියදම් වෙන දෙයක් නෙමෙයි. දානයටත් වඩා පිනක් තමයි සිල්වත්කම. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා පින අතර අග්‍රම පින තමයි භාවනාමය පින. ඒ භාවනාව අතර බුදුරජාණන් වහන්සේ පෙන්වේ මෛත්‍රී භාවනාව. අග්‍ර පින් රැස් වෙන්නේ මෛත්‍රිය. බලන්න බුදුරජාණන් වහන්සේගේ උපමාව. අහස උසට දානෙ කන්දක් හදලා දන් දෙනවට වඩා බතක් ඉදෙන තරම් වෙලාවක් මෛත්‍රී සමාධිය වඩනවා නම් ඊට වඩා පින් රැස් වෙනවා. බතක් ඉදෙන විනාඩි 15ක් 20ක් අපි පැය භාගයක්ම කියලා හිතමු. කෙනෙක් පැය භාගයක් මෛත්‍රී සිත මෛත්‍රී සමාධිය වඩනවා. සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෛත්‍රී සිත පතුරවනවා. එයා අහස උසට දානෙ කන්දක් පූජා කරනවට වඩා පින් රැස් කරගන්නවා. අර පොඩි වෙලාව පැය භාගයක් වගේ පුංචි වෙලාවක් තුළ. ඊළඟ උපමාව බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක් ගංගානම් ගඟේ එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට දානෙ ගොඩ ගහලා දන්සැල් හදලා අනබෙර ගගහ දුගී මගේ යාචකයන්ට දන් වැටක් පවත්වනවා. පිනක්, විශාල පිනක්. එක මනුස්සයෙකුට දුන්නත් කොච්චර පිනක්ද? හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා එළ දෙනෙකුගේ කිරි දෝන තරම් වෙලාවක් තව කෙනෙක් මෛත්‍රී සමාධිය වඩනවා. ඒත් අර වගේ අපි හිතමු පැය භාගයක් විනාඩි 20ක් විතර ගියා කියලා. එළ දෙනෙක්ගේ කිරි ටික දොවා ගන්න. අර ගංගානම් ගඟේ එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට දානෙ ගොඩ ගහලා දන් දෙනවට වඩා පින් රැස් වෙනවා කියනවා. විනාඩි 15ක් 20ක් මෛත්‍රී සමාධිය මෛත්‍රී සිත වඩන කෙනා. එහෙමනම් දැන් අපි දන්නවා දානය කියන්නේ පිනක්. ඊටත් වඩා පිනක් සිල්වත් වීම. පින අතර අග්‍රම පින තමයි භාවනාව. මෛත්‍රී. දැන් මෛත්‍රී වඩනකොට කවුරු සල්ලි ගන්නවද ඇවිල්ලා? අතේ තියෙන සල්ලි වියදම් වෙනවද? දැන් බලන්න අග්‍ර පින් කරගන්න පුළුවන්නේ සතයක් වියදම් කරන්නේ නැතුව. ඉතින් එහෙනම් ඇයි අපි අද කාලේ පින් කරන්න සල්ලි තියෙන්නේ නැහැ? අපිට ඉතින් කොහෙද මේ පින් කරන්න සල්ලි? ඒ වගේ කතායි මේ සමාජයේ මිනිස්සු කියන්නේ. ඇත්තටම පින ගැන දන්නේ නැහැ. පින කියන්නේ මොකක්ද කියලා වැටහීමක් නැහැ, අවබෝධයක් නැහැ. පින්වතුනි අපි බලමු බුදුරජාණන් වහන්සේ දස පුණ්‍ය ක්‍රියාවන් පෙන්වුවා. කරුණු 10ක්. එයින් පළවෙනි තුන තමයි අපි ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලත් කතා කරේ. දස පුණ්‍ය ක්‍රියා අතර පළවෙනි මේක දානය. දැන් අපි දානය ගැන කතා කරා. දෙවෙනි එක සිල්වත් වීම. ඒකත් අපි කතා කරා. තුන්වෙනි එක භාවනාව. ඒකත් අපි කතා කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපචායන. අපචායන කියලා කියන්නේ ගරු කළ යුත්තන්ට ගරු කිරීම. ගරු කළ යුත්තන්ට ගරු කරනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට ගරු කරනවා. ඊළඟට වෙయ్యාවච්ච කියන්නේ පිදිය යුත්තන් පුදනවා. දැන් ඔන්න අපි අලුතෙන් කාරණා දෙකක් ඉගෙන ගත්තා. දස පුණ්‍ය ක්‍රියා අතර දාන සීල භාවනා අපි දැනගත්තා. ඊළඟට වෙయ్యාවච්ච අපචායන. පිදිය යුත්තම් පිදීම, ගරු කළ යුත්තන්ට ගරු කිරීම. දැන් බලන්න අපි බුදුන් අදිනවා. පිදිය යුත්තම් මේ තුන් ලෝකෙම ආමිස පූජා, ප්‍රතිපක්ති පූජා පිළිගන්න සුදුසුම කෙනා තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ. අන්න අපි බුදුරජාණන් වහන්සේට මල් පූජා කරනවා, සූදදුම් පූජා කරනවා, පහන් ආලෝකයේ පූජා කරනවා. දැන් මේකත් තේරුම් ගන්න ඕනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ බුදුහාඳුරන්ට මල් පූජා කරන්නේ? අපරාධිනේ. එහෙම හිතන අය ඉන්නවා. සමහරු මහා දාර්ශනික අති පණ්ඩිත නිකන් මහා චින්තකයෝ වගේ හිතනවා මේ මල් කැඩුවට පස්සේ නිකන් පරිසරය අපිරිසිදු වෙනවා.
මේ සමනැලුන්ට රොංගන්න මල් නැති වෙනවා මී මැස්සන්ට මල් නැති වෙනවා මේ වගේ අදහස් මේ වගේ අදහස් දරන මිත්‍යා දෘෂ්ටිකයි සමාජ ඕන තරන් ඉන්න නොඒක් අදහස් ඔවුන්ට අනිත් විනාස කිති දෙයක් පේන මේ බුදු හාමුදුරට මලක් පූජ කරන එක තමයි ලොකූම පරිසර විනාසයක් හැටිට දකිනා ඉන්නවා. එතකොට අපි බුදුරජාණන් වහන්සේට මල් පූජ කරන්නේ ඇයි. උන්වහන්සේගේ පිරිසිදු සිල්වත්කමට ඊළඟට බුදුරජාණන් වහන්සේ මලකින් අපි තේරුම් ගන්න ඕන ඒ මල් පූජාවම අපිට ධර්මාවබෝධයට යොමු කරගන්නත් පුළුවන්. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට සාරිපුත්ත හාමුදුරන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වැඩිය. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුර කෙන ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ මගේ ළඟ පැවිදිවිච්ච ගෝලේ උන්වහන්සේට භාවනා ක්‍රම කීපයක් කියල දුන්න නමුත් හිත විසිරෙනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ළඟට ඉති මං එක්කරගෙන ආවකය බුදුරජාණන් වහන්සේටන ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානය තියෙන්. ඔබ දන්නවා සාරිපුත්ත හාමුදුරුව ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. ධර්ම සේනාධිපතින් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ විදිහටම දේශනා කරන්න දක්සයි. හැබැයි කෙනෙක් දිහා බලල ඒ කෙනාට ගැලපෙන විදිහට ඉන්ද්‍රිය ධර්ම බලමෙන් හරියටම දහම් දෙසන්න පුළුවන් ඉලක්කෙට බුදුරජාණන් වහන්සේට පමණමයි. ති සාරිපුත්ත හාමුදුරුව තමන්ගේ ගෝලය බුදුරජාණන් වහන්සේ ළඟට එක්කං ආව. බුදුරජාණන් වහන්සේ බුදු ඇසිම් බැලුවා ඔහුගේ සංසාර ජීවිත ඔහුගේ ඉන්ද්‍රිය ධර්ම ඔහුගේ හිත වැඩිලා තියෙන කොයි විදිහටද සංසාරිකව හිතේ ස්වභාවි මොන වගේද බුදු ඇසිම් බැලුව. බුදුරජාණන් වහන්සේ ඔහුට කියනවා භික්‍ෂුව ඔබ යන්න ජේතවනේ පොකුණ ළඟට සාරිපුත්ත හාමුදුරන්ට කිව හවස් වෙලා ගෝලයක් කියන්න එන්න කෙලෙසි සාරිපුත්ත හාමුදුර බුදු හාමුදුරන්ට වන්දනා කළ වැඩිය. බුදුරජාණන් වහන්සේ අර ගෝලයට කියනවා මේ භික්‍ෂුව ඔබ දැන් යන්න කීවා ජේතවනේ පොකුණ ළඟට. ති බුදුරජාණන් වහන්සේ වෙන භාවනාවක් භාවනා කමටහනක් විශේෂ දෙයක් ඉගැන්නුවෙත් නෑ. ති මේ හාමුදුරුව බලාපොරොත්තුනේ බුදු හාමුදුරු මට භාවනාවල් ගැන ගොඩක් බණක් කියයි ධර්මී කියලදී භාවනා ගැන විස්තර ඇතුව කියයි කිය. උන්වහන්සේ පොකුණ ළඟට ගිහිල්ල වාඩි වෙලා ජේතවනේ පොකුණ දිහා බලාග මේ පොකුණ තින ලස්සන නෙළුම් මල්. මේ මල් දිහා බලාගෙන ඉන්නකොට හිත යනව ලස්සන යනේ හරි ලස්සනයි හරි ලස්සනයිනේ හරි ලස්සනයි කියලාට මල්වලට හිත යන. ඒ මල්වලටම හිත ගිහිල්ල ලස්සන නෙළුම් මල් දිහා බලාගෙන හිටිය. බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටීනං අධිෂ්ඨානයක් කරා අර ලස්සනට පිපිලා තියෙන නෙළුම් මල් බලාගෙන ඉන්න ඇද්දි පරවුණා එහෙම කුණු වෙලා වතුරට වැටිලා දිය වෙලා කුණු වෙලා වැගිරිලා ගිය. අර භික්‍ෂුව අර මලම තමන්ගේ කයට ගලපා බලමින් සාරිපුත්ත හාමුදුරන්ගෙන් කලින් අහපු බණ ධර්මී කියල දීපු ඒවා ඒ දැනුම ගලපලා මගේ කයටත් අත්වෙන්නේ මේීර නම නේද. මේ මල පරවෙලා යනවා වගේ මගේ කයත් දිරලා වයසට ගිහිල්ලා මැරිලා කුණු වෙලා පස් වෙලා යනවා නේද කියලා. තමන්ගේ කයට ගලපා බලමින් භාවනා කරා සුළු මොහොතකින් හිත කෙලෙසුන්ගෙන් මිදිලා උතු මරහත්වයට පත් වුණ. හවස සාරිපුත්ත හාමුදුරු වඩිනකොට ගෝලය රහත් වෙලා. බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්න්නේ පුංචි උපමාව පොඩි උපක්‍රමයක්. ඔය වගේ බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා කීප නමකට සමහරයට මලක් මවල දෙනවා. මේක දිහා බලාගෙන භාවනා එක තමයි කමටහන්. අර මල පරවෙලා යන ආකාරය බලාගෙන කයිට ගලපනො. දැන් අද අපි මල් පූජ කරන ගාථාවත් මේක තියෙනවා හැබැයි අපි කියනවා. මල් පූජ කරනකොට කියනවා බොහෝ දෙනෙක් අර්ථය දන්නේ ගලපන්නෙත් නෑ. ඒ ගාථායි මොකක්ද තියෙන්නේ දන්නෙත් නෑ. හැබැයි සමහරුන්ට පාලියෙන් කටපාඩා. පූජේමි බුද්ධක් කුසුමේන නේන පුං්ඥේන මේ තේන ලබහාමි මොක්කම් පුප්පම් මිලායාති යථයි දම්මේ. පුප්පම් මිලාය මේ පිපිල තියෙන මල මේ ලස්සන්ට පිපිච්ච මල පරවෙනවා මිලාන වෙලා යනවා. ඒ මල පරවෙලා යන්නේ යම් සේද යථා ඉදම් මේ කායෝ තතායාති විනාස භාවන් මගේ කයත් ඒ විදිහටම ලෙඩ වෙනවා වයිසට යනවා ජරාවට පත්වෙනවා මැරිනවා කුණු වෙලා යනවා. මේ මලට අත්වෙන ඉර නම මගේ කයටත් අත්වෙනවා නේද. එතකොට අපි බුදුරජාණන් වහන්සේට සුවඳ මල් බොහොම ලස්සන්ට මල්වලින් සරසල
ඒ මල් පූජ කරා වගේම ඒ මලේ යථාර්ථයත් අපි අපේ ජීවිතයට ගලපා බලමින් භාවනා වශයෙන් මෙනෙහි කරන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඊළඟට උන්වහන්සේගේ ප්‍රඥාව, උන්වහන්සේගේ ඒ නුවණ, ආලෝකය, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝකෝ උදපාදි. අන්නේ ආලෝකයට, ඒ ප්‍රඥාවට, ඒ සම්මා සම්බුද්ධත්වයට, සර්වඥතා ඥානයට අපි පහන් ආලෝක පූජා කරනවා. ආලෝක පූජා කරනවා. අඳුර දුරු වෙලා ඒ ආලෝකෙන් අඳුර දුරු වෙනවා වගේ අවිද්‍යා අන්ධකාරී දුරු වෙලා අපටත් ප්‍රඥාලෝකේ පහළ වේවා කියන අරමුණේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සීලමේ සුගන්ධයට, ඒ සීලයට සුවඳ දුම් පූජා කරන. එතකොට මේ වගේ අපි බුදුහාමුදුරුව වෙනුවෙන් සුවඳ පූජා කරනවා, මල් පූජා කරන, සමහරට දානේ පූජා කරනවා, ගිලම්පස පූජා කරනවා. එතකොට මේ පිදිය යුත්තන් අපි පුදනවා. ගරු කළ යුත්තන්ට ගරු කරනවා. අපි ගෞරව කරනවා. බුදුරජාණන් වහන්සේ චෛත්‍යයට බුදුහාමුදුරුව අරමුණු කරගෙන බෝධීන් වහන්සේ නමකට. එතකොට කෙනෙකුට මේ ධර්මයේ දන්නේ නැති කෙනාට හිතෙන්න පුළුවන් එයා එක තමන් හිතන ක්‍රමය මෙතන තියෙන. කෙනෙක් හිතනවා මේ ගඩොල් ගොඩකටනේ වඳින්නේ. තව කෙනෙක් හිතනවා මේ බෝධියට වඳිනකොට මේ ගහකට වඳින්නේ මොකද? මේ තාම ඉන්නේ මේ ප්‍රාක් ඓතිහාසික යුගයේ නේද? මේ ගස්ගල් නේද මේ වඳින්නේ? එයා හිතන හැටි, යාගේ චින්තනය. හැබැයි චෛත්‍යයක් වදින කෙනා හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒ චෛත්‍ය තුල තැන්පත් කරනවා. ගඩොල් ගොඩක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ගඩොල් වලින් නිර්මාණය කරපු මේ චෛත්‍ය ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා එක්ක බුද්ධ ප්‍රතිමා වහන්සේලා වෙන්න පුළුවන්. ඒවා තැන්පත් කරාට පස්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ එතන වැඩ ඉන්නවා හා සමානයි. බුදු ගුණ සිහි කරගෙන ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඉදි කරපු චෛත්‍යයකටයි මං වදින්නේ. මම මේ ජීවමාන බුදුහාමුදුරන්ට වදිනවා කියන චේතනාවෙන් එයා වදින්නේ. එතකොට කෙනෙක් බෝධීන් වහන්සේට වන්දනා කරනවා. එතකොට තව කෙනෙක් නොදන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අර ගමේ ඉස්සර මේ මිනිස්සු ගස් වලට වැන්දා කියන ඉතින් දැනුත් ඉතින් ඕකමනේ මේ කරන්නේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අපි බෝධීන් වහන්සේට වඳින්නේ බෝධීන් වහන්සේ කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ නමක් හැටියට පින්වන්ත මහාමායා දේවියගේ කුසෙන් ලෝකයට බිහි වෙනකොටම සහජාත වස්තු පහළ වුණා කියලා ඔබ අහලා ඇති. ඇසතු බෝධීන් වහන්සේගේ බෝ අංකුරේ වජිරාසනෙන් පැන නැග්ගේ මව් කුසින් බිහි වෙන මොහොතෙමයි. උන්වහන්සේ බුදු වෙන්න ඒ බෝධීන් වහන්සේට මුහුණලා එතනට වැඩම කරලා කුසතන නැගෙනහිර දිසාවට මුහුණලා එලලා බෝධියට පිට දීලා තමයි නැගෙනහිර දිසාවට මුහුණලා උන්වහන්සේ වැඩ හිටියේ. මගේ ශරීරයේ සම්මස් වියලේ වැටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරිය, පුරුෂ පරාක්‍රමයෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද? මැරුණත් නැගිටින්නේ නැහැ කියන අදිෂ්ඨානය. චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ ඉඳලා ඒ බෝධීන් වහන්සේ සෙවණේ තමයි රාත්‍රියේ දස බිම්බරක් මාරසේනා පරාජය කරේ. රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවා ගත්තේ. රාත්‍රී දෙවනි යාමේ චුතූප්පාත ඥානය උපදවා ගත්තේ. රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා සමගම හිමිදිරි උදෑසන අරුණෝදය සමග සියලු කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ ඒ බෝධි මූලේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සතියක් ඒ බෝධි මූලේම විමුක්ති සුව විඳමින් වැඩ සිටියා. බුද්ධ ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වුණා. බුදු කෙනෙක් යම් භූමියක් පරිහරණය කරාද ඒක පාරිභෝගික වස්තුවක්. ඊළඟට දෙවනි සතියේ බෝධීන් වහන්සේට සතියක් පුරා නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත්තුවා. අපි දන්නවා අනිමිස ලෝචන පූජාව ඇසිපිය නොහෙලා සතියක් බෝධීන් වහන්සේ දෙස බලා සිටිමින් පූජා පැවැත්තුවා. ඒ බෝධීන් වහන්සේට ඉහළ අහසේ යමා මහ පෙළහර පෑව. එතකොට මේ කරුණු දන්න කෙනා මම සරණගිය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ මේ උතුම් මේ වගේම බෝධීන් වහන්සේ නමක් සෙවණේ නේද?
බෝධි කියන්නේ චතුරාර්ය සත්‍ය. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් අවබෝධ කරේ ඒ බෝධීන් වහන්සේ සෙවණේ නේද කියලා අන්නේ බුදුගුණ සිහි කරගෙන බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේ සෙවනේ වැඩඉඳලා සම්බුද්ධත්වයට පත්වෙච්ච ආකාරය සිහි කරගෙනයි අපි බෝධීන් වහන්සේට වඳින්නේ. එතකොට එයාගේ චේතනාව තියෙන්නේ බුදුහාමුදුරු බුද්ධත්වයට පත්වෙච්චේ බෝධීන් වහන්සේ අරමුණු කරගෙන අපි බෝධීන් වහන්සේට වන්දනා කරන්න. දැන් බලන්න චේතනාව අනුව පුද්ගලයෙක් හිතන ක්‍රමය අනුව කෙනෙක්ගේ දෘෂ්ටි අනුව කෙනෙක් පව් කරගන්නවා, කෙනෙක් පින් කරගන්න. ඒ නිසා පිදිය යුත්තම් පිදීම බුදුරජාණන් වහන්සේට, රහතන් වහන්සේලාට, ඊළඟට වැඩිහිටි ගරු කළ යුත්තන්ට ගරු කිරීම, අපචායන ගරු කළ යුත්තන්ට ගරු කරනවා, වැඩිහිටියන්ට ගෞරව කරනවා, ගුරුවරුන්ට ගෞරව කරනවා, ඉදිරියෙන් යන්න ඕන කෙනාට ඉදිරි පස දෙනවා, ආසන ඉඳගන්න ඉඩ දෙන්න ඕන කෙනාට වැඩිහිටියෙකුට ආසනයක් දෙනවා. ඒක පිනක්. දස පුණ්‍යක් ක්‍රියාතර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ගරු කළ යුත්තන්ට ගරු කරන්න, වැඩිහිටියන්ට ගෞරව කරනවා, ගුරුවරුන්ට ගෞරව කරනවා, තමන්ට වඩා සීලයෙන් ගුණයෙන් උසස් අයට ගෞරව කරනවා. ඒක පිනක්. පිදිය යුත්තම් පිදීම පිනක්. දෙමව්පියන්ට සලකනවා, වැඩිහිටියන්ට සලකනවා, ඒ අයගේ අවවාද අනුශාසනා ශ්‍රවණය කරනවා, ඒවා අහනවා. එතකොට මේ විදිහට කෙනෙක්ගේ ජීවිතය තුළ ඔන්න දානය, සීලය, භාවනා, වෙయ్యాවච්ච, අපචායන, පිදිය යුත්තම් පිදීම, ගරු කළ යුත්තන්ට ගරු කිරීම. ඊළඟ කාරණය තමයි පත්තිදාන, පින්දීම පිනක්. පත්තානු මෝදනා, පින් අනුමෝදන්වීමක් පිනක්. ඔන්න දැන් අපි පින් රැස්වෙන තවත් ක්‍රම දෙක. පින් දෙන කොටත් පින් රැස්වෙනවා, කෙනෙක් කරන පින් අනුමෝදන් වෙනවා, පත්තානු මෝදනා. ඒකත් පිනක්. දස පුණ්‍යක් ක්‍රියාතර. දැන් බලන්න අපිට කොච්චර පින් කරගන්න ක්‍රම තියෙනවද කියලා. අපි පින් දෙනවා. අපි දෙවියන්ට පින් දෙනවා. මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙනවා. ඒ පින් දෙන්නේ මෛත්‍රී සහගත චේතනාවෙන්මයි. දැන් බලන්න අපි මිය පරලොවගේ ඥාතියෙක් වෙනුවෙන් පින්කමක් කරලා පින් දෙනවා. මෛත්‍රියක් නිසා නේද මේ පින්කම කරන්නේ. අනේ මේකෙන අපිට මේ විදිහට උපකාර කරා, ජීවත් වෙලා ඉන්න ඇති අපිට මේ විදිහට පිහිට වුණා, ඒ කෙනාගේ පරලොව ජීවිතයේ සැපවත් ඒවා, සුවපත් ඒවා කියන මෛත්‍රී සහගත චේතනාවෙන්මයි ඒ කෙනා අරමුණු කරගෙන පින් කරලා පින් දෙන්නේ. ඒක විශාල පිනක්. එතකොට අපි පින් දෙනකොට අපේ පින අඩු වෙනවා නෙමෙයි. දැන් සමහරු හිතනවා මේ පින් දෙනකොට, සමහරු අර නොදැනුවත්කම, අනවබෝධයේ තුල දැන් බලන්න සමහරු හිතන ක්‍රමයක් එක, ධර්මයේ දන්නේ නැති කෙනා හිතන ක්‍රමය. එයා හිතනවා පර්ස් එකේ තියෙන සල්ලි රුපියල් 1000ක් තියෙනවා, රුපියල් 500ක් තව කෙනෙකුට දුන්නොත් මට ඉතුරු වෙන්නේ 500යි, මගෙන් භාගයක් අඩු වෙනවනේ. එහෙනම් මම පින් කරලා තව කෙනෙකුට පින් දෙනකොට මගේ පිනත් අඩු වෙනවනේ කියලා හිතනවා. ඒක හරි උපමාව නෙමෙයි. ඒක නෙමෙයි උපමාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පහනක උපමාවක් පෙන්වුවේ. අපිට පහනක් තියෙනවා. ඒ පහනේ ආලෝකය පැතිරෙනවා. ඒ පහනෙන් අපි තව පහන් 100,000 ගාණක් දල්වනවා. එතකොට ආලෝකය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. අන්න උපමාව. බුදුරජාණන් වහන්සේගේ උපමාව. අපි පින් කරලා අපි තව කෙනෙකුට ඒ පින් අනුමෝදන් කරනකොට පහන් ආලෝකයෙන් තව පහන් 100,000 ගාණක් දල්වන්න තව තවත් ආලෝකයේ වැඩි වෙනවා. අඳුර දුරු වෙනවා. ඒ නිසා අපි පින් දෙනකොට අපේ පින තවත් බලවත් වෙනවා මිසක් අපේ පින් අඩුවීමක් වෙන්නේ නැහැ. මිනිස්සුන්ටත් පින් දෙන්න පුළුවන්. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මිනිස්සුන්ට පින් දෙන්න මෙහෙමයි. දැන් අපි කාට හරි කියනවා අනේ මම පින්කමක් කරා, ඔයත් ඒ පින අනුමෝදන් වෙන්න. ඒකෙනත් අනුමෝදන් වෙනවා. අනේ සාදු සාදු කොච්චර දෙයක්ද. චේතනාව තුළ අපේ මෛත්‍රියෙන්, කරුණාවෙන්, සතුටෙන් කෙනෙක් කරන පිනත් දැකලා ඊරිසියා නොකර අපි ඒ පින සාදුකාර දීලා හදවතින්ම අනුමෝදන් වෙනවා. එතකොට අපේ පින බලවත් වෙනවා. පින් දෙන කෙනාටත් පින් රැස් වෙනවා. එයා කියනවා මම රුවන්වැලි සෑයට ගියා. අපි මේ විදිහට කප්රුක් පූජාවක් කරා.
අපි උදේ කිරි ආහාර හදලා රුවන්වැලි මහා සෑයට කිරි ආහාර පූජාවක් කරා. අපි මල් අරගෙන ගිහිල්ලා මල් පූජාවක් කරා. අපි ලස්සනට පිරිත් කියලා අපි බොහෝ වෙලාවක් වන්දනා කරා. ස්වාමීන් වහන්සේ නමකු සම්බන්ධ කරගෙන අපි හොඳට වන්දනා කළ හොඳට චෛත්‍ය වන්දනා කරගත්තා. ඔයත් මේ පින් අනුමෝදන් වෙන. මං ඔයාටත් ඒ පින් අනුමෝදන් කරනවා. එතකොට යාටත් පුළුවන් ඒ පින් අනේ සාදු සාදු මාත් ඒ පින් අනුමෝදන් වෙනවා කියලා චේතනාව තුළ යත් ඒ සතුටෙන් ඒ පින් අනුමෝදන් වෙනවා. හැබැයි ඒක විපාකම බලාගෙනින් නැති ඒ වෙලාවෙම මේ ලැබෙනව නෙමෙයි. සමහට ඒ ජීවිතය කවදහරි ලැබෙන්න්නත් පුළුව ඊළඟ ජීවිතය ලැබෙන්න්නත් පුළුව. හැබැයි අපි මිය පරලවගේ ඥාතීන්ට පින් දෙනකොට තැන්ඔයි පරදත් වූප කියලා අපි හඳුන්නන්නේ පින් අරගෙන ඒ පිනෙන් සැපවත් වෙන්න බලාගෙන ඉන්න ප්‍රේත කොට්ටාස ඉන්නවා. අපේ මිය පරලවගේ ඥාතීන් අතර සමහර ඥාතින් එවැනි ප්‍රේත කොට්ටාස්වල ඉපදිලා ඉන්නවන්නම්. ඒ අය අනේ අපේ දරුව අපේ නෑදෑව අපේ ඥාතින් අපි වෙනුවෙන් පින්කං කළ අනේ අපිට පින් දෙනවා සාදු සාදූ කියල ඒ පින් ඒ අය අනුමෝදන් වෙන. ඒ පින් අනුමෝදං වෙනකොට ඒ අයට ඒ පිනේ ප්‍රමාණයට සමහරුන්ට ඒ මොහොතෙම කුසගින්න හිටපයිගේ කුසගින්න නිවෙනවා. ආහාරපාන පහළ වෙනවා. පිපාසෙන් හිටපුයගේ පිපාසෙ සංසි දෙනවා පැම්පොකුණු පහළ වෙනවා. ඒ අයට සමහරුන්ට විමාන පහළ වෙනවා. වස්ත්‍ර පහළ වෙනවා. ඒ පිනට අනුව ඒ මොහොතෙම ඒ පින් අනුමෝදන් වෙනකොට ඒ අයට ඒක ආනිසංස ලැබෙන. ඒ නිසා පින්වතුනේ අපි පින් කරලා පින් දෙන එක පත්ති දාන පින්දීම පිනක් මතකතියාගත්. දස පුුණ්‍යයක් ක්‍රියාතර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ පින් දෙන එක ඔබ පුළුවන් තරම් පින් කරනවා වගේම ඔබ කරන පින් සතුටෙන් අන්න අයට අනුමෝදන් කරන්න දක්ෂවේ. ඒක ඔබට පිනක්. ඔබේ පින තව තවත් බලවත් වෙන කාරණය. ඊළඟට තව කෙනෙක් පින් කරනකොට පත්තානු මෝදනා කෙනෙක් කරන පින් දැකලා අනුමෝදංවෙන්. හැබැයි අපිට සමාජයේ මේ කෙලෙස් වල තියෙන භයානක්කම තමයි බොහෝ සමාජය අපිට දකින්න ලැබෙනවා. සමහරය කෙනෙක් පින් කරනවා දැකලා සතුටු වෙනවා නෙමෙයි ඉරිසියා කරනවා. ඉරිසියාව කියන්නේ බොහෝම භයානක පාපී මේ හිතේ තියෙන පහත් සිතුවිලි ධාරාව. මට පින් කරගන්න බෑන මේ මුම් පින් කරනවා කියලා පින් කරන කෙනාට සමහරු ඉරිසියා කරනවා. ඒවට දොස් කියනවා බනිනවා. සමහරලාවට පින් කරන කෙනගේ මොනවාහරි අඩුවක් හොය හොය ඒ අඩුව මතු කර කර අර පිනත් එක්ක ගරහන්න පටන්ගන්න. ඒ තුළ රැස්වෙන්නේ අකුසල් ගොඩක්. පිංහතුනි සමහර වෙලාවට අපි කවුරුත් මේ ජීවිතයේ නෙලන්නේ අපිම සසරේ වපුරපු දේවල් ඒක මතක තියාගන්න. පෙර අපි දන් දුන්නනම් අද අපි ඒ දානේ විපාක අපි අද හොඳට භුක්ති විඳිනවා. පෙර අපි හොඳට පින්කම් කරලා තිබුණනම් ඒ පිනේ විපාක අද අපි හොඳට භුක්ති විඳිනවා. අද අපිට යම් අගහිඟකම් පිනක් කරගන්නවත් විදිහක් නැතුව කරදර බාධා අද අපිට ලැබෙනවා නම් ඒ සසරේ අපිම වපුරපු දේවල් වල අස්වැන්න. ඒ නිසා පින් කරන අය දිහා බලලා සතුටු වෙනවා මිසක් අනුන්ගේ පිනට ඉරිසියා කරන්න ගිහිල්ලා තියෙන පිනක් නැති කර ගන්න එපා. තවත් අකුසල් පුරව ගන්න එපා. ඒ නිසා දස පුුණ්‍යයක් ක්‍රියා අතර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු වැදගත්ම කාරණයක් තමයි කෙනෙක් පින් කරනවා බලල සතුටුවෙන්. පත්තානු මෝදනා කෙනෙක්ගේ පින් අනුමෝදන්වෙන්. අනේ සාදු කොච්චර දෙයක්ද. ඒ අය ඒ විදිහට සිල් ගන්නවානේ. දැන් අපි හිතමු ඔබට සිල් ගන්න යන්න විදිහක් නැහැ. හිත හිතා ඉන්නවා මොනවා හරි කරද. හැබැයි කවුරු හරි සිල් ගන්නවා. ඔබේ අසල්වැසියෙක් වෙන්න පුළුවන්. සමහරට ටිකක් අමනාප නෑදෑයෙක් වෙන්න පුළුවන්. ඒක බලලා සතුටු වෙන්න අනේ කොච්චර දෙයක්ද. අනේ ඒ අය හරි සිල් සමාදන් වෙලා ගුණධර්ම පුරනවා නම් කොච්චර දෙයක්ද. මමත් ඒ පින් අනුමෝදන් වෙනවා කියලා කෙනෙක් සිල් රකින්නවා දැකලා අපි හිතමු කෙනෙක් ලස්සන පින්කමක් කරනවා ගෙදර දාන පින්කමක් කරන. ඔබට ඒ තරම් ලොකුවට දානයක් දෙන්න බැරි වෙන්න පුළුවන්. ඔබට යම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි කෙනෙක් කරන පිනක් සතුටින් අනුමෝදන් වෙන්න. අඩු ගානේ ගිහිල්ලා සහයෝගයක් දෙන්න වචනකින් හරි අනේ කොච්චර දෙයක්ද ඔයාලා පින් කරනවා අපි දැක්කා. අපිත් සතුටුයි අපිත් අනුමෝදන් වෙනවා. ඔයාලට තව තවත් මේ වගේ පින් කරගන්න ලැබෙන්න ඕනේ. බලන්න කොච්චර ලස්සනද කියලා. ඒ වගේ මෛත්‍රී සහගතව කෙනෙක් කරන පින සතුටින් අනුමෝදන් වෙන්න පින් කරන අයට හදවතින්ම ආශිර්වාද කරන්න.
එතකොට ඔබේ පින බලවත්වෙනවා. පත්ති දාන පින් දෙනේ කත් පිනක් කෙනෙක් කරන පින් ඉරිසියාවක් නැතුව කුහකකමක් නැතුව සතුටින් හදවතින්ම මෛත්‍රී සිතෙන් අනුමෝදන් වෙනවනං ඔබේ පින් තව තවත් බලවත්වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දස පුුණ්‍යයක් ක්‍රියාතර පෙන්නනවා ධර්ම ශ්‍රවණය පිනක්. දැ මේ බණහන එක පොංචි පහේ පිනක් නෙමේ. බණ ඇසීම පිනක් බණහන වෙලාවට දැන් අපි හිතමු අපි පැයක් බණහනෝ. පිංහතුනි ඔබ බණහනකොට ඔබේ රාගේ යටපත්වෙනවා ඒ වෙලාවට. දවේශ සිතුවිලි යටපත්වෙනවා ඒ වෙලාවට. මෝහේ යටපත්වෙනවා. රාග දවේශ මෝහ යටපත්වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ හිත පිහිටනවා. හිතේ සද්ධාදී ගුණධර්ම වැඩෙනවා. ප්‍රඥාව වීරිය දහම් දැනුව මේ බෝධිපාක්ෂික ධර්ම බණහනකොට හිත තුළ වැඩෙනවා. ඒක විශාල පිනක්. ඒ නිසා බණහන එක පුරුද්දක් කරගන්න දැන් බලන්න අද කොච්චර බණ තියෙනවද. දවසකට එක බණත් දෙකක් ඔය අන්තර්ජාලය ඕන තරම් බණ තියෙනවා. අද බණම යන රූපවාහිනි නාලිකා ගුවන්විදුලි නාලිකා කොච්චර බණ ඇහෙන දවස කාලයක්ද මේ අපි. ඒ නිසා බණහන්න පුළුවන් තරම් බණහන්න. සමහර බණ තේරෙන් නැතිවෙන්න පුළුවන්. සමහරලාට ඔබේ මට්ටමත් එක් ඔබට හිත යනේ බණ ගැඹුරුයි. ඒ හාමුදුරු කියනව ටිකක් ගැඹුරු වැඩි. හැබැයි ඔබ නිතර නිතර බණහනකොට ඒ ගැඹුරු දේ ඔබට තේරුම් ගන්න පුළුවන් දවසක් එනවා. ඒ නිසා බණහන එක නවත්තන්න එපා. පුළුවන් තරම් බණහන්. දස පුුණ්‍යයක් ක්‍රියාතර අටවෙනි කාරණය ධර්මශ්‍රවනය. ඊළඟට ධර්ම දේශනා කිරීම. බණ අහනව වගේමයි බණ කියන එකත් දස පුුණ්‍යයක් ක්‍රියාතර පිනක්. දැන් ඔබට පුළුවන්නේ බණ කියවන්න ධර්ම දානය දෙන්න. අඩුගාන ඔබට බණ කියන්න පුළුවන්නම් ඔබ මේ අහපු. මේකට මේ ධර්ම දේශකයෙක් වෙන්න ඕන්නෑ මතක තියාගන්න. අහපු බණ ටික දැන් අද මේ ධර්ම දේශනාවේදි කියවෙච්ච ත්‍රිවිධ පුුණ්‍යයක් ක්‍රියා දස පුුණ්‍යයක් ක්‍රියා. සාරාන්සයක් හැටියට මේ 10 මතක තියාගෙන තව කෙනෙකුට කියල දෙනවා. කවුරු හරි වැරදි මතයක් දරනවනං යාව නිවරදි කරනවා. අපිතම කවුරු හරි කියනවා කතා කර ඉන්නකොට අනේ ඉතින් අපිට නං ඔය පින් කරන්න ලොකෝට සල්ලි නෑ. අන්න එතකොටම කියල දෙනවා පින් කරන්න සල්ලි ඕන්නෑ. මෙන්න මෙහෙම්මම් බණක් ඇහුවා. මේ විදිහට පින් කරන්න පුළුවන් මේ වගේ පින් කරන්න පුළුවන්. සිල් රකින්න කෙනා හම්බ කරන එකත් ඉතුරු වෙනවනි. අනවශ්‍ය වියදනුත් නෑ. පිනාතර අග්‍රම පින භාවනාව. ඊළඟට පිදිය යුත්තම් පුදනකොට ගරු කළ යුත්තන්ට ගරු කරනකොට. අපි කරන පින් තව කෙනෙකුට අනුමෝදන් කරනකොට පත්තිදාන පත්තානු මෝදනා කෙනෙක් කරන පින් දැකළ හදවතින්ම සාදු කියල සතුටු වෙනකොට පින් රැස් වෙනවා. ඊළඟට බණහනකොට පින් රැස් වෙනවා. එතකොට අපි කෙනෙකුට කියල දෙනවා. ඒකත් ධර්මය කියල දීම. ධර්ම දේශනාව කෙනෙක්ව ධර්මය තුළ පිහිට ඕනකොට පිනක් එක විශාල පිනක්. ඒ නිසා පිංහතුනේ ධර්මය කියාදීම ධර්ම දේශනා කිරීම විශාල පිනක්. ඔබ ඔබේ ශක්ති පමණින් අහපු බණ ටික ගෙදර ඉන්න කීප දෙනාල්ලගෙන හරි කියලදේ. ඔබට 100,000 ගණන් එකතු කරලා ධර්ම දේශනා කරන්න බැරිවෙයි. හැබැයි ඔබට ඒවා කරවන්න පුළුවන්. ධර්ම දේශනා සංවිධානය කරලා සාමීන් වහන්සේ නමක් වඩම්මල බණ කියෝනෝ. දහම් පොත්පත් මුද්‍රණය කරලා බෙදා හරිනෝ. ඒකත් ධර්මදානයක්. ධර්මය තව කෙනෙකුට අහන්න සලස්සනවා. ධර්මදානයක දායකත්්‍ය භාරගෙන තව පිරිසකට විශාල පිරිසකට ධර්ම දේශනාව අහන්න සලස්සනවා. ඒකත් විශාල පින. ධර්මදානමේ පින. ඊළඟ දසවෙනි එක තමයි දිට්ටි උජු ගත කියනවා ලෞකික සම්මාධිට්ටිය දස පුුණ්‍යයක් ක්‍රියාතර 10වෙනි එක. දැන් මතකද ඔබට මේ කාරණා කීපේ දානය සීලය භාවනාව වෙයාවච්ච අපචායනය කැන පිදිය යුත්තම් පිදීම ගරු කළ යුත්තන්ට ගරු කිරීම ඊළඟට පත්තිදාන පත්තාන මෝදන පින් කිරීම පින් අනුමෝදන් කිරීමත් කෙනෙක් කරන පින් තමන් අනුමෝදන් වෙන එක. ඊළඟට ධර්මශ්‍රවනය බණ අහන එක ධර්ම දේශනා කිරීම 10වෙනි එක තමයි දිට්ටි උජුගත කියන්නේ ලෞකික සම්මාධිට්ටිය. කම්මස්ස කතා සම්මාධිට්ටිය පින් පව් ගැන ඇතිකරගන්න විශ්වාසය අවබෝධය ඒක පිනා. ඒ නිසයි
දස පුණ්‍යක් ක්‍රියා අතර දසවස්තුක සම්මාදිට්ඨියත් 10 වෙනියට බුදුරජාණන් වහන්සේ එකතු කරලා තියෙනවා. ඒකේ සඳහන් වෙනවා දානය පිනක් අත්ති දින්න. දන් දෙන එක පිනක් කියලා විශ්වාස කරනවා. ඒකත් පිනක්. කෙනෙක් කරන පින්කම් අප උපස්ථාන කටයුතු වලින් විශාල පිනක් රැස් වෙනවා. මෙලවක් තියෙනවා, පරලොවක් තියෙනවා. ඒවා දැනගත්තොත් නේ පින්වතුනි කෙනෙක් පින් කරන්න පෙළඹෙන්නේ. මෙලව පරලොව දන්න කෙනා තමයි පින් කරන්නේ. මවුට සැලකීමේ විපාකයක් ලැබෙනවා. පියාට සැලකීමෙන් විපාකයක් ලැබෙනවා. ඒක පිනක්. ඒක දන්න කෙනා තමයි දෙමව්පියන්ට සලකන්නේ. ඕපපාතික සත්වයන් ලෝකේ ඉන්නවා. තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තමන් කරාම එනවා. තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු මේ ලෝකෙ පහළ වෙනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගැන ඇති කරගන්න විශ්වාසයේ සද්ධාව ගෞරවය. එක දසවස්තුක සම්මාදිට්ඨියට අයිති දෙයක්. 10 වෙනියට කතා කරන්නේ ඒ කාරණේ. එහෙමනම් ඔන්න ඔය කරුණු 10 ඔබ තුල ඇති කරගත්තොත් ඔබේ ජීවිතයේ හැමදාම නිරන්තරයෙන් හැම මොහොතේම පින් රැස් වෙන දස පුණ්‍ය ක්‍රියාවලින් පිරී ඉතිරී යන ජීවිතයක්. දැන් බලන්න මේ කරුණු 10 අපි දන්නවා නම් මේ 10ට අනුව අපි කටයුතු කරනවා නම් අපිට දවස ගානේ කොච්චර පින් කරගන්න අවස්ථාව තියෙනවද කියලා ඔබම හිතන්න. අපේ ශක්ති පමණින් අපි පුළුවන් විදිහට දම් පින්කම් කරනවා. පුළුවන් උපරිමෙන් සිල් සමාදන් වෙලා සීලාදී ගුණධර්ම ආරක්ෂා කරනවා. හැබැයි දිවි හිමියෙන් පන්සිල් රකින්න උත්සාහ කරන්න. සතර පෝයට බැයි නම් අඩු ගානේ 15කට හරි නිදහසට කරුණු හොයන්න උත්සාහ කරන්න එපා. දැන් මේ වසංගතයත් එක්ක පන්සලට යන්න බැරි නිසා සීල් ගන්න නැහැ. ගෙදර ඉඳන් හරි සීල් ගන්න. නිදහසට කරුණු කිය ලැබිච්ච අවස්ථාව අතහරින්න එපා. අපි දන්නේ නැහැ වසංගතේ ඉවර වෙනකොට අපි ජීවතුන් අතර ඉඳීද. ඒ නිසා මේ වෙලාවේ ගෙදර ඉඳන් හරි සිල් සමාදන් වෙන්න. දැන් බලන්න රූපවාහිනී වල ගුවන් විදුලි වල කොච්චර ධර්ම දේශනා ඇහෙනවද? පොයේ දවසට අඩු ගානේ සතර පොයේටම සිල් ගන්න කෙනාට ගෙදර ඉඳන් හරි සිල් ගන්න පුළුවන්. උදේ පාන්දර ගෙදර ඉඳන් සිල් සමාදන් වෙනවා. ගෙදර ඉඳන් දවසම බණ අහනවා, භාවනා කරනවා, ගුණධර්ම පුරනවා. ඔබට පොයේ දවසේ ගෙදර ඉඳන් හරි සිල් ගන්න පුරුදු වෙන්න. ඊළඟට භාවනා කරන්න. මෛත්‍රිය පින අතර අග්‍රම පින. කොච්චර පින් රැස් වෙනවද? ඊළඟට පිදිය යුත්තම් පුදනවා. ගරු කළ යුත්තන්ට ගරු කරනවා. විශාල පින් ජීවිතේ රැස් වෙන දෙයක්. ඊළඟට තමන් කරන පින් අනිත් අයට අනුමෝදන් කරනවා. කෙනෙක් කරන පින් දහම් දිහා බලලා සතුටින් ඊරිසියාවක් නැතුව හදවතින් මනේ සාදු කොච්චර දෙයක්ද කියලා කෙනෙක් කරන පින් අනුමෝදන් වෙනවා. පත්තානුමෝදන. ඊළඟට බණ අහනවා, ධර්මයේ ශ්‍රවණය කරනවා. තමනුත් අහපු ධර්මයේ තව කෙනෙකුට කියලා දෙනවා, ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනා කරවනවා. ස්වාමින් වහන්සේලා වඩම්මලා බණ කියවනවා. ඒ ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයේ දරනවා. දහම් කරුණු දහම් පොත්පත් මුද්‍රණය කළ අනිත් අයට බෙදා හරිනවා. බලන්න කොච්චර පින් රැස් වෙනවද? ඊළඟට ලෞකික සම්මාදිට්ඨිය. කර්මඵල විශ්වාසී, පින්පව් ගැන විශ්වාසී, මෙලොව පරලොව පිළිගැනීම. මේක පිනක්. ඔන්න ඔය කාරණා 10 ඔබ තුල ඔබ ඇති කරගෙන නම් ඔබ දස පුණ්‍ය ක්‍රියාවලම යෙදෙන කෙනෙක් පින්වතුනි. ඔබේ ජීවිතේ දවසින් දවස පිනෙන් පිරීලා ඉතිරිලා යන කෙනෙක්. ඔබේ ජීවිතයට පුණ්‍ය ගංගාවල් ගලන කෙනෙක් ඔබ. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය නිකරුණේ ගෙවිලා අවසන් වෙන්න ඉඩ තියාගන්න එපා. අපි දන්නේ නැහැ බලන්න මේ වසංගතේ අනාගතේ මොන වගේ තව වසංගත විපත්, සමහරට භූමිකම්පා, නායාම්, සුනාමි වගේ විපත් අපි දන්නේ නැහැ. කවදා කොහොම මොන විදිහට අපි කවදාවත් හිතුවත් දැන් බලන්න මීට අවුරුදු 2-3කට කලින් ඔබ හීනකින්වත් හිතුවද මේ වගේ කාලයක් අපිට උදා වෙයි? මේ වගේ වසංගතයක් එයි, මෙහෙම මූණු වහගෙන මෙහෙම බයෙන් ජීවත් වෙන්න වෙයි. අපි කවුරුත් හිතුවේ නැහැ. හිතන දේවල් නෙමෙයි වෙන්නේ. නොසිතන දේවල් ලෝකෙ සිදු වෙනවා. මේ තමයි ස්වභාව ධර්මයත් එක්ක ජීවිතයේ ස්වභාවය. මේ ජීවිතයේ යථා ස්වභාවය මෙනෙහි කරන්න. උපන්නා වූ සෑම සත්වයක්ම මොහොතින් මොහොත, ෂණයෙන් ෂණය ගෙවෙන හැම රැයක් දවාලක්ම මරණයට ලං වෙනවා. අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ මොන විදියට අපේ ජීවිත අවසන් වෙලා යනවද කියලා. ඒ නිසා අප්‍රමාදී වෙන්න, අප්‍රමාදීව ගුණධර්ම පුරන්න.
ඔබ හැම දෙනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධහාදී ගුණ ධර්ම දියුණු කරගෙන. උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද කරනවා. ඉතින් පිංගතුනේ අද ධර්මශ්‍රවනයෙන් අපි රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ය ධර්මයෙන් කටයුතු කරන්නට යෙදුනේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි ගැමුණු දිසානායක මහත්මා මංජරී වෛද්‍යරත්න මහත්මිය සාධිනී අශානි කියන දියණියන් ඇතුළුවේ පවුලේ පින්වතුන් විසින්. ඉතින් ඒ හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ අයට මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ලක්ෂ්මී අත්තනායක මෑණියන්ගේ 81 වෙනි ජන්මදිනය වෙනුවෙන් මේ මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය පී.කේ. වෛද්‍යතිලක පියාණන්ට නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් මීට වසර 2කට පෙර මිය පරලොව යන්නට යෙදුණු ඩී.එම්. දසනායක පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් මීට වසර 11කට පෙර මිය පරලොව යන්නට යෙදුණු චන්න ජයතිලක පුතණුවන්ට පින් අනුමෝදන් කිරීමත් මිය පරලොව ගිය වර්ග පරම්පරාගත සියලුම ඥාතීන්ට පින් දීම අරමුණා. ඉතින් මේ නම් සඳහන් කරපු ඥාතීන් වගේම ඔබ හැම දෙනාම ඔබ නමින් මියගිය ඥාතීන් සිහිපත් කරගන්න. ඒ අය සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම සුජීවත්ව සිට මේරී ප්‍රනාන්දු මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියන ආශිර්වාදය පවුලේ හැම දෙනාටමත් සුජීවත්ව ඉන්න සියලු දෙනාටමත් අද දායකත්වය දරන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි ගැමුණු දසනායක මහත්මා මංජරී වෛද්‍යතිලක මහත්මිය සාධිනී අශානි කියන දියණියන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් ධර්මයේ ශ්‍රවණය කර ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණයත් ධර්ම දානමේ පිනත් ධර්මාවබෝධයේ පිණිසම ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.